නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉදාඋසෝ බික්ඛු සීල සම්පන්නෝ සමාධි සම්පන්නෝ පඤ්ඤා සම්පන්නෝ සංඥා වේදිත නිරෝධං සමාපජ්ජේයපි උත්තහේයපි අත්තේ තං තානං නොචේදිත්තේව ධම්මේ අඤ්ඤං ආරාදේය අතික්ඛමේව කබලින්කාර ආහාර බක්ඛානං දේවානං සහව්‍යතං අඤ්ඤතරං මනෝමයං කායං uppannෝ සංඥා වේදිත නිරෝධං සමාපජ්ජේයපි උත්තේයපි අත්තේ තං තානන්ති බණහන්ට සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි අද මේ ඇත්තන්ට මේ ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ ඇතුළත් නිරෝධ සූත්‍රය. නිරෝධ කියනකොටම අපිට තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ නිරෝධ කියලා සත්‍යයකුත් දේශනා කළා. බොහෝ අය නිරෝධ කියන වචනයට පින්වත්නි නිවන සම්බන්ධ කරනෝ නිරෝධය ඉඳුරාම නිවන හැටියට හඳුන්වන පිරිසකුත් ඉන්නවා. නමුත් ඒ විදිහටම කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිරෝධය කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නපු තැනක් තමයි ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියන තැන. එතකොට මේ නිරෝධය කියලා උන්වහන්සේ පෙන්වන්නේ සබ්බ සංඛාර සියලු සංස්කාර වලින් නිදහස් වීම. ඒ නිදහස් වෙච්ච තැන තමයි පින්වත්නි තණ්හාවෙන් අයින් වුණා කියලා කියන්නේ නොඇලීම වූ විරාගය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම සියලුම සංස්කාර වලින් නිදහස් වෙච්ච නිරෝධය ඒ වගේම පෙන්නන නිබ්බාන නිර්වාණය සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ අර සියලු සංස්කාරයන් පිළිබඳ නුවණින් කටයුතු කරලා ඒව අයින් කරන්නට පුළුවන්කමක් ලැබුණොත්. එතකොට මේ නිරෝධ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අපිට නිරෝධ මාර්ගයේ හැටියට දේශනා කරපු කොටස තමයි ඇතුළත් කරලා තිබෙන්නේ. මේ සූත්‍රය මුලින්ම දේශනා කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උදායි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩ ඉන්න අවස්ථාවේ උන්වහන්සේ මේ සූත්‍රය දේශනා කළා. ඒ දේශනා කළේ කොහොමද? මහණෙනි යම් කෙනෙක් සීල සම්පන්න නම් සමාධි සම්පන්න නම් පඤ්ඤා සම්පන්න නම් ඒ ඇත්තට සංඥා වේදිත නිරෝධ තත්ත්වය ලබා ගන්නට පුළුවන්. ඒ සංඥා නිරෝධ තත්ත්වය ලබා ගත්තාම කෙනෙක් මේ ජීවිතයේදීම සියලු කෙලෙස් අවසන් කළ නිවන් අවබෝධ කරගන්න. තව කෙනෙක් එතනින් අවසන් වෙන්නේ තා සුළු කොටසක් ඉතුරු වෙනවා. ඒ ඇත්තෝ මේ සූත්‍රයට අනුව අර කබලින්කාර ආහාර අනුභව කරන දේවනිකායකට යන්නේ නැතුව
මනෝමය ශරීරයක් හරිගස්සගත්ත සුද්ධාවාස දේව තත්වයට පත් වෙලා නිවන් අවබෝධ කරගන්නවා කියන කාරණේ තමයි මේ සූත්‍රයේ සාරාංශය සඳහන් වෙන්නේ. ওই කාරණේ උන්වහන්සේ ප්‍රකාශ කරාම ඒ උදායි කියන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒක හේතුපත් ප්‍රත්‍ය රහිත වූ පිළිගත නොහැකි කාරණයක් කියලා ප්‍රසිද්ධිය ප්‍රකාශ කළා. සාරිපුත්ත මහාමුදුරුවෝ දෙවෙනි වරත් තුන්වෙනි වරත් ප්‍රකාශ කළා. ඒ තුන් අවස්ථාවේදී උන්වහන්සේ ඒක ප්‍රතික්ෂේප කළා. ධම්සෙනවි සාරිපුත්ත මහරහතන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ උත්තමෙක් බුදුරජාණන් වහන්සේට පසුව ඉන්න මෙවැන්නක් දේශනා කරාම මේ ප්‍රතික්ෂේප කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව අනිකුත් භික්ෂුන් වහන්සේටත් යම් යම් කුතුහල උපදින්න පටන් ගත්තා. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අර ප්‍රකාශය මේ සියලුම ස්වාමීන් වහන්සේලා සිටියේදී නැවතත් ප්‍රකාශ කළා. යම් භික්ෂුවක් සීල සම්පන්න නම් සමාධි සම්පන්න නම් පඤ්ඤා සම්පන්න නම් සංඥා වේදිත නිරෝධයටපත් වෙලා එතනින් සමහර කෙනෙක් නිවන් අවබෝධ කරනවා. තව කෙනෙක් අර මනෝමය ශරීරයක් හරිගස්සගෙන සුද්ධාවාස දේවනිකායකට ගිහිල්ලා එතනදී නිවන් අවබෝධ කරගන්නවා කියන කාරණේ. ඒ බුදුහාමුදුරුවෝ අභිමුඛයේදී මේක ප්‍රකාශ කරාමත් අර උදායි හාමුදුරුවෝ ඒක ප්‍රතික්ෂේප කළාම අපේ බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කරලා දේශනා කිරීමක් සම්බන්ධව තමයි මේ සූත්‍රයේ සාමාන්‍ය විස්තරේ තව තියෙනවා. ඒවා ඒ තරම් අදාළ දේවල් නෙවෙයි. අපිට අර මූලික කාරණේ තමයි තේරුම් ගන්නට ඕන. එතකොට මං හිතනවා මෙතන ටිකක් අර ගැටලු සහගත තැනක් හැටියට තියෙන්නේ සංඥා වේදිත නිරෝධයට පත් වෙච්ච කෙනෙක් අර මනෝමය ශරීරයකින් සුද්ධාවාස දේවනිකායකට පත් වෙලා නිවන් අවබෝධ කරගන්නවා යම් අවස්ථාවකදී කියන කාරණේ. පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ පොට්ටපාද සූත්‍රයේදීම දේශනා කළ තයෝකෝ මේ පොට්ටපාද අත්තපටිලාභෝ ඕලාරික අත්තපටිලාභෝ මනෝමය අත්තපටිලාභෝ අරූපී අත්තපටිලාභෝ කියලා අත්තපටිලාභ තුනක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේදී දේශනා කළා. එතන ඕලාරික අත්තපටිලාභය කියලා කිව්වේ චාතුර්මහා භූතික වූ ඒ පඨවි ආපෝ තේජෝ මහා භූතයන්ගෙන් සමන්විත මේ මුඛයෙන් ආහාර ගන්න කබලීකර ආහාර භුක්ති විඳින සත්වයන් පිළිබඳයි අර උන්වහන්සේ ඕලාරික අත්තපටිලාභයේ හැටියට දේශනා කළේ. ඒ වගේම මනෝමය අත්තපටිලාභෝ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ මනෝමය අත්තපටිලාභය පින්වත්නි අර විදී කබලින්කාර ආහාර අනුභව කරමින් සැරිසරන ජීවිතයක් නෙමෙයි. අර සංඥා වේදිත නිරෝධයට පත්වෙච්ච ඇත්තා තමන් විසින්ම නිර්මාණය කරගන්නා වූ මනෝමය කයක් හැටියට තමයි එතන ධර්මයේ සඳහන් වෙලා තිබෙන්නේ. එතකොට ওই සම්බන්ධව ප්‍රශ්න කීපයක්ම තිබෙනවා. නමුත් අපි අර සාවධානව තේරුම් ගන්න ඕන සූත්‍රවල ඉස්සෙල්ලම තියෙන කාරණේ මොනවද කියන කාරණේ. අපි දන්නවා රූප අරූප කාම කියලා අවස්ථා තුනක් තියෙනවා. අර ඊළඟ තුන්වෙනි අවස්ථාව හැටියට පෙන්වන්නේ අරූපෝ අත්තපටිලාභෝ කියන අර අරූප ධානය ලබාගත් යම්කිසි ජීවිතයක් පිළිබඳ බ්‍රහ්මකායක් පිළිබඳ තමයි බුදුහාමුදුරුවෝ එතන දේශනා කරන්නේ. ඒ වගේම පින්වත්නි මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා මහා සකුළුදාය සූත්‍රය කියලා. ඒ සූත්‍රයේ මේ මනෝමය කය පිළිබඳ ඒ සකුළුදාය පරිබ්‍රාජකයට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා
ලා තනගසකින් ගොබයක් එළියට ගන්නවා වගේ මේ මනෝමය කය අර 이르දිමතුන් වහන්සේ නිර්මාණය කරනවායි. කොපුවකින් කඩුවක් ඉවතට ගන්නවා වගේ මේ මනෝමය කය නිර්මාණය කරනවා කියලා ඒ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ මේ විදිහට උදාහරණ කීපයක් වෙමින් මේ මනෝමය අත්පටිලාභය පිළිබඳ උන්වහන්සේ දේශනා කරනවා. ඒ වගේම පින්වත්නි අපි දන්නවා ස්වභාවයෙන්ම අර මේ අපි ලබා ගන්නපු යම්කිසි ජීවිතයක් තියෙනවා නම් ඒ හැම එකක්ම අප විසින්ම නිර්මාණය කරගත්ත එකක්. හැබැයි ඊට වඩා පොඩි වෙනසක් තියෙන්නේ අර මේ නිර්මාණය වෙච්ච ඒවා අර කර්ම හේතු පදනම් කරගෙන නිර්මාණය කරපු අත්පටිලාභ. අර මුල් දේශනාව වගේ කර්ම විඥාණය පදනම් කරගත්තා වූ ජීවිත ස්වභාවයක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වන්නේ. අර මනෝමය අත්පටිලාභය ඒ වගේ කර්ම විඥාණයකින් හදන එකක් නෙමෙයි. අර ධානාසිතකින් උපදවන එකක්. අන්න එතන වෙනසක් තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ පෙන්වන්නේ. එතකොට මේක තේරුම් ගන්නට නම් මේ සූත්‍රයේ කියවන අර සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ කියන කාරණේ මේ සංස්කාර වල ස්වභාවය කොහොමද? ඒවයින් නිදහස් වෙන මේ මට්ටම් ගැනයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒව අපි කොහොමද තේරුම් ගන්නේ? ඒ තේරුම් ගත්ත ප්‍රමාණයට තමයි පින්වත්නි මේ අත්පටිලාභ තුනම අපිට අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. අර ඕලාරික අත්පටිලාභය වූ චාතුර් මහා භූතික මේ කබලින්කර ආහාරයන්ගෙන් යැපෙන ඒ වගේ මනෝමය අත්පටිලාභය වූ කබලින්කාර ආහාරයන්ගෙන් නොයැපෙන යැපෙන්නේ නැති කාමාවචර දේවනිකාවල පිරිස විතරයි ওই කබලින්කර ආහාර වලින් යැපෙනවා කියලා බණ පොතේ සඳහන් වෙලා තිබෙන්නේ. මේ ඇත්ත දන්නවා බුදුරජාණන් වහන්සේ වේරංජා නුවරට වැඩි අවස්ථාවේ උන්වහන්සේට දානේ නොලැබිලා උන්වහන්සේ ගම්දොරින් එළියට එනකොට මාරයාගේ ප්‍රකාශනයක් ඒ වෙලාවේ උන්වහන්සේ ප්‍රකාශ කළා තමන් වහන්සේ ආබස්සර දෙවියෙක් වාගේ පීතිබක්කා භවිස්සාමි. එතකොට ඒ කබලින්කර ආහාරයක් ගැන නෙවෙයි කියන්නේ. යම් කිසි කෙනෙක් ගන්ධය ආහාර කරගත්තා වූද සමහර කෙනෙක් දර්ශනීය ආහාරය කරගත්තා වූද සමහර කෙනෙක් ප්‍රීතිය ආහාරය කරගත්තා වූද යම් යම් දේවනිකායන් ගැන පෙළේ නොයෙකුත් සඳහන් වෙලා තිබෙනවා. ඒ අනුව තමයි මෙතන මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ අර කබලින්කර ආහාර ගන්නේ නැති 이르දිමතුන් වහන්සේ විසින් මනෝමය වශයෙන් ඇති කරගන්නා වූ දේවනිකායක් ඒක සුද්ධාවාසයක් හැටියට තමයි බණ පොතේ සඳහන් වෙන්නේ. අනාගාමික උත්තමයන් වහන්සේ තව ස්වල්ප වූ නහිජාතු ගබ්බ සෙය්‍යං පුනරේති අර මව් ගර්භයකට යන්ට උවමනා කරන කර්ම විඥානයක් හරිගස්ස ගන්නට තරම් ශක්තියක් භවගාමී ශක්තියක් නැති උත්තමයන් වහන්සේ අර ස්වල්ප කාලයේ තුලදී එහිදී පිරිනිවන් පාන ආකාරයක් බුදුහාමුදුරුවෝ සූත්‍රවල දේශනා කරලා තිබෙනවා. එතකොට පේනවා පින්වත්නි දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කළ ප්‍රකාශය අපේ බුදුරජාණන් වහන්සේ අනුමත කළා. ඒක මේ සංඛාර අයින් කරන තණ්හාවෙන් නිදහස් වෙන මාර්ගය හැටියට තමයි මේ සූත්‍රය පෙන්වන්නේ. සීල සම්පන්නනං සමාධි සම්පන්නනං පඤ්ඤා සම්පන්නනං ඒ ඇත්ත හරියට ඉමා විශේෂ භාගියා සංඥා යථා භූතං ජානාති. යම් කිසි කෙනෙක් හරියටම මාර්ගය අවබෝධ කරගෙන මේ සීල සම්පන්න නම් සමාධි සම්පන්න නම් පඤ්ඤා සම්පන්න නම් පමණයි අර සංඥා වේදිත නිරෝධය කියන එකට එන්න පුළුවන්කම තියෙනවා. එයා විශේෂ භාගියා කියපු විදියට ඇත්ත වශයෙන්ම මේ සීල ප්‍රතිපදාව
සමාධියට කිසිම සම්බන්ධයක් නැති හුදු කේවල සීල ප්‍රතිපදාවක් නම් ඒක විශේෂ භාගී කියන වචනේ පෙන්වන්නට බෑ. විශේෂ භාගී කියලා කිව්වේ ඒක හුදු සීල ප්‍රතිපදාවක් නෙවෙයි, ඒක සමාධිය වහා කැඳවන්නා වූ සීල ප්‍රතිපදාවක් විය යුතුයි. සමාධිය ප්‍රඥාව උපදවන්නා වූ සීල ප්‍රතිපදාවක් විය යුතුයි. සමාධිය අර සංඥා වේදනා දෙක යටපත් කරන සංඥා වේදිත නිරෝධය උපදවන්නා වූ සමාධියක් විය යුතුයි. මේ විදියට විශේෂ භාගයා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. එහෙම නැති එක්කෙනා ඉමාටිති භාගයා කියලා පෙන්නනවා. ඒවා වෙන වෙනම කේවලව තියෙන ಗುಣ ඇරුණුකොට ඒවා ප්‍රතිපදාවක් හැටියට එකට එක සම්බන්ධ වෙලා දක්වන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ පින්වත්. ඒක ඊටාම වැදගත්. මොකද අපි මේ 2600 සම්බුද්ධත්ව ජයන්තියේදී ප්‍රතිපදාව ගැන වැඩියෙන් කතා කරන නිසා. එතකොට පේනවා මේ ප්‍රතිපදාව සීල සම්පන්න, සමාධි සම්පන්න, පඤ්ඤා සම්පන්න නම් අපි මේ සීල සම්පදාව ගැන තේරුම් නොගත්තොත් හරියට පින්වත්නි අපිට සමාධි සම්ප්‍රදාය තේරුම් ගන්නට බෑ. හැබැයි අපි මෙතන නිවන් මාර්ගයේ හැටියට ඉඳුරාම දක්වන්නට පුළුවන් සීල සම්ප්‍රදාය තමයි අර වේරමණී සීලවලට වඩා ඉන්ද්‍රිය සංවර සීලය. ඒ ඉන්ද්‍රිය සංවර සීලයෙන් තමයි සමාධියක් උපදවන මාර්ගය ලබා ගන්නට, ඒ හික්මීම කෙනෙකුට ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. සමාධියකදී ඇති කරගන්නා වූ සතිය, සමාධිය, නුවණ, වීරිය කියන මේ ගුණධර්ම දියුණු වෙන්නේ අර ඉන්ද්‍රිය සංවර සීලයක් තුල. ඒ නිසා මම හිතනවා ගිහි පැවිදි ප්‍රභේදයක් නැතුව අපි හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඉන්ද්‍රිය සංවර සීලය ගැන වැඩි අවධානයක් දක්වන්න ඕන. බුද්ධ ශාසනයේ ලෝකේ ව්‍යාප්ත කිරීමේදීත් මම හිතනවා මුළු ලෝකෙටම අවශ්‍ය කරන දේ තමයි ශික්ෂාපද වර්ගීකරණයට වඩා සමස්ත මානව සංහතියටම උමනා කරන දේ ඉන්ද්‍රිය සංවර සීලය. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, සිත කියන මේ ආයතන සංවර කරගන්නේ. ඒ සංවර කරගන්නේ ඇයි කියන එක අපි මුල් දේශනාවෙන් සඳහන් කළා. ඒ තමයි අපි මේ පනවාගත් ප්‍රඥප්ති ගොඩක් මේ ලෝකයේ කියලා කියන්නේ. ඒ පනවාගත් පැනවීම හෙවත් ප්‍රඥප්ති ගොඩක් තුල අපි නැවත නැවත ඇලීම්, ගැටීම්, මුලාවීම් කියන ඒවා ඇති කර ගැනීම කොච්චර දුරට අපේ හිත දියුණු කරගන්නට, ඥානය දියුණු කරගන්නට හේතු වෙනවද කියලා කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා කරනකොට පින්වත්නි අපි පුළුවන් තරම් අපේ මේ ඉන්ද්‍රිය සංවරය ආරක්ෂා කරගන්නට වග බලාගත යුතුයි. එතකොට මේ ඉන්ද්‍රිය සංවරය හරියටම ඇති කරගත් එක්කෙනාට යම්කිසි භාවනා මානසිකාරයක් ආධ්‍යාත්මිකව ඉඳුරාම මේ නිවන් මාර්ගය විවෘත කරගන්නට පුහුණු වෙන්න පුළුවන්. මම කැමැති මේ ඇත්තන්ට ආනාපාන සති භාවනාව පදනම් කරගෙන මේ කරුණු හතරම විග්‍රහ කරන්න. සීලය, සමාධිය, පඤ්ඤාව, සංඥා වේදිත කියන தত্ত্বය ඒකෙන් ලබන මනෝමය කය මොකද්ද කියන එක අවබෝධ කරගන්න. එහෙම නැතුව අවබෝධ කරගන්න බෑ වචනයක් කිව්වට. එතකොට අපි දන්නවා දැන් අර මුල් කාරණාව අනුව පනවාගත්ත ලෝකය කියන එක. ඒව ගැන විස්තර කරන්න බෑ. විස්තර කරොත් අපිට වෙලාව නැහැ. ඊළඟට දැන් යම්කිසි කෙනෙක් භාවනා කරන්නට යන්නෙම මොකද මේ සංස්කාර වලින් නිදහස් වෙන්න. يعني කර්ම වලින් නිදහස් වෙන්න. කරන කර්ම වලිනුත් කරපු කර්ම වලිනුත් නිදහස් වෙන්න. ওই දෙකම තියෙනවා. ඒ කරන කර්ම නවත්තන්න තමයි සීල ප්‍රතිපදා පටන් ගත්තේ. කෙරිච්ච කර්ම නවත්තන්න තමයි දැන් භාවනා කරන්න හදන්නේ. එතකොට ওই කාරණා දෙකම ඊටාම වැදගත් පින්වත්නි. ඒ නිසා දැන් ආනාපාන සති භාවනාව යම් කිසි කෙනෙක්
කරන්න පටන් ගන්නකොටම අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද? දැන් නිශ්ශබ්ද තැනක තමන් ඉඳමින් ඉන්ද්‍රිය ඇස පියාගෙන ඉන්ද්‍රිය සංසුන් කරගෙන දැන් භාවනා කරන්නට දැන් ආනාපාන මේ උස්ම ගැන බලන. ඒ බලන එක්කෙනාට බුදුහාමුදුරුවෝ පෙන්නනවා දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමේති සික්ඛති. බලන්න මේ පටන් ගන්නේ මොකද්ද කියන්නේ? අර ප්‍රඥාප්තියමයි පටන් ගන්න. මොකද්ද මේ ප්‍රඥාප්තිය? අපි කියව ලෝකේ කියලා කියන්නේ මේ පණවාගත්ත පැනවීම් ගොඩක් කියලා. ඒ පැනවීම් ගොඩ තමයි බුදුහාමුදුරු ඉස්සෙල්ලා පෙන්නන්නේ. ඇස් දෙක වහගත්තාම ආධ්‍යාත්මිකව ක්‍රියාත්මක වෙන්නේ ඒ පැනවීම් ටිකමයි. දිග, කොට, මුල, මැද, අග, සුඛ වේදනා, දුක්ඛ වේදනා ඒ සියල්ලක්ම පණවාගත්ත දේවල්. ඒවට සිත යොමු කරන්නේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ හැම එකම සික්ඛති කියලා. ඒවයි හික්මන්නේ කියන කරුණු දෙකක් උඩ. එකක් සික්ඛති කියලා කියනෝ අර ප්‍රඥප්තිය දැනගත්තා කියන අදහසින්. මම ඒක දැනගත්තා. ඒ පිට තියෙන එකමයි දැන් මේ ඇතුලේ තියෙන්නේ. ඇතුලේ වෙන දෙයක් තියෙන්න විදියක් නැහැ. අන්න ඒ අනුවත් මම හික්මෙනවා. දෙවෙනි කාරණය අර බහු අරුමුණු විශේෂී ගමන් කරන මේ ඉන්ද්‍රියෝ ඒකායන අරමුණක් කෙරෙහි යොමු කිරීමෙන් මම හික්මෙනවා කියන කරුණු දෙකම එතන තියෙනවා. දැන් ඒ හික්මීමෙන් බලන එක්කෙනා දැන් ටිකෙන් ටික මේ ගැඹුරු පැත්තට බුදුරජාණන් වහන්සේ යොමු කරනවා. යොමු කරනකොට උන්වහන්සේ පෙන්නනවා ඊළඟට සබ්බම් බයං කාය සංකාරං අස්ස සිස්සාමේති සික්ඛති. මේ කාය සංකාර කියන වචනයක් ගන්න එතන පාවිච්චි කළා. කාය සංකාරය කියන්නේ කය මුල් කරගත්තා වූ මේ ක්‍රියාව. ආස්වාස ප්‍රස්වාසය. ඇත්තට මේක විතරක් නෙමෙයි. ඒක පදනම් කරගෙන ආපහු ප්‍රඥප්ති ලෝකයක් ගොඩ නැගුවා. ඒ තමයි කොට දිග මුල මැද අග කියන. ඒ සේරම කාය සංකාර. ඒ කාය සංකාර සියල්ලක්ම සංසිඳවන්නේ කියලා කියනවා. සබ්බම් බයං කාය සංකාරං අස්ස සිස්සාමේති. ඒ සියල්ලක්ම සංසිඳවන්නේ කියලා. සංසිඳවන්නයි කියලා කියන්නේ මොකද්ද? අර ප්‍රඥප්ති ගොඩක් තිබුණට මේ ප්‍රඥප්ති මේවා ඔක්කොම එකයි කියලා තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඒව සංසිඳවන්නේ කියලා. ඒව සංසිඳවනකොටම අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. අන ලෝක කියන වචනේ එතනත් පාවිච්චි කළා. ලෝකේ කිව්වේ අර පණවාගත්ත පැනවීම් ටික. නච කිංචි ලෝකේ උපාදීයති. ඒ පණවාගත්ත කිසිවක් මම දැන් අල්ලගන්නේ නැහැ. උපාදීයති. අනිස්සිතෝච විහෙරති. එහෙනම් දැන් අනිස්සිතේ කැටියට මෙතන වාසය කරව. ඒ කියන්නේ මේ පනවාගත්ත ලෝකේ ප්‍රඥප්ති වලට යට නොවි අනිස්සිතේ කැටියට දැන් මෙතන වාසය කරන්නේ කියලා කියනවා. අර සියලුම සමාදහං චිත්තං අස්ස සිස්සාමේති සික්ඛති. එතකොට නුඹගේ සිත සමාදානය වෙනවා, සංසුන් වෙනවා, ඒක අරමුණකට එනවා. දැන් මේ බහු අරමුණු විශේෂී තමන්ගේ හිත තිබුණට ඒ තිබුණේ අර අපි පනවාගත්ත අරමුණු විශේෂීමයි මේ හිත ගමන් කළේ. එතකොට පේනවා ඇත්ත වශයෙන්ම එතන ඒ හැම අරමුණකම හිත ඉපදුනා. දිගයි කියලා හිතන කොටත් හිත ඉපදුනා. කොටයි කියලා හිතන කොටත් හිත ඉපදුනා. මුල මැද අග මෙනෙහි කරන කොටත් හිතමයි ඉපදුනේ. එතකොට පේනවා ඒ හිත ඉපදුනා කියන්නේ ලෝකය හටගත්තා. එතකොට ලෝකය හටගත්තා. ඒ ලෝකය හටගත් ගන්න අරමුණක් වුණා මේ පනවාගත්ත පැනවීම. එහෙනම් අපි මේ සම්මත ලෝකේ ජීවත් වෙනකොට පින්වත්නි අපි හැම කෙනෙක්ම මේ පනවාගත්ත දේවල් වලට හේතු වෙලා මේ ලෝකය හැමතිස්සෙම අවුලවල තියෙනවා. ඉස්සරහට අරගෙන යනවා කියන එක තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ සියලුම සංස්කාර
සංස්කාර කියන වචනේම පාවිච්චි කරේ. ඒකට කාය සංකාර කියන වචනේ එතන පාවිච්චි කළේම මේ කය හා බැඳුණු මේ සියලුම පැනවීම හිත උපදවන්නට හේතු වුණා කියන අදහස නිසාමයි. සංස්කාර සිතෙන් පරිබාහිරව කිසිම දෙයක් හටගන්න විදියක් නැහැ. සංකාර සියලුම සංස්කාර සිතට බද්ධව තමයි හටගන්නේ. එතකොට අරමුණක් හැටියට ගත්තාම අර කාය සංකාර කය පදනම් කරගෙන මේ හිත උපදින්නට මේ හැම කාරණයක්ම හේතු වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සියලුම සංස්කාර ගැන දැන් මොනවද අනිච්චානුපස්සී අස්ස සිස්සාමිති සික්ඛති. මේ සියලුම පැනවීම අනිත්‍යයි කියලා ඒව තේරුම් ගන්නවා. එතකොට දැන් මේ විදියට ආනාපාන සති භාවනාව ක්‍රමක්‍රමයෙන් බුදුහාමුදුරුවෝ මේ අපිව එහාට තව තියෙන ගොඩක් යන්තම් අදහසක් විතර එහාට අරගෙන එන්නේ මේ හරිගස්ස ගත්තා කියන ලෝක මායාව අපේ මේ විඥානයේ විසින්ම අපි මෙතෙක් කාලයක් මුලා කරමින් අපිම හරිගස්ස ගත්තා වූ ලෝකයේ තුල අපි අතරමං වෙලා ඉන්න ආකාරය පඹගාලක පටලැවිලා වගේ. ඒකෙන් නිදහස් කරන්න බුදුහාමුදුරුවෝ මෙතනින් දැන් ක්‍රමානුකූලව අරගෙන එනවා. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නත්ති. ඒ සිත උපදින හේතුණු පනවාගත් පැනවීම වලට යම් කිසි කෙනෙක් හේතු වුණොත් එතන තමයි ඒ සෙලවීම කියන එක තියෙන්නේ. එතකොට මේ සෙලවෙනවා කියලා කිව්වේ මොකක්ද? අපි රූප සංඥාවක් උපදවන විඥානය තුල පතිට්ඨිත වූ එහෙම නැත්නම් අபிසංකත වූ විඥානයක් හරි ගස්සනවා. ඒකට තමයි බුදුහාමුදුරුවෝ නිමිත්ත කියලා කිව්වේ. චක්කුණා රූපං දිස්වානන නිමිත්තක් ගාහි කියලා කිව්වේ අන්නේ අර අபிසංකත විඥානයක් තරමට වූ රාගාදී අරමුණක් වෙන්න පුළුවන් උපදවලා අර ප්‍රතිසන්දියක් ලබා දීමට තරම් ශක්තිමත් කර්ම ශක්තියක් ඉපදවීම. එතකොට පේනවා දැන් අර ප්‍රඥප්ති සේරම අත්හැරියොත් ඒව සමනය කළොත් මේ සියල්ලක්ම පනවාගත් ඒවා කියලා දැක්කොත් ඒ සියල්ලංගෙන්ම මේ හිත නිදහස් කරගත්තොත් පින්වත්නි එතන සමාධියක් තියෙනවා. ඒ සමාධියට අපිට ඕනනම් කියන්න පුළුවන් දැන් දිගයි කියලා හිත ඉපදිච්ච තැන හිත උපදින්නේ නැත්තම් කොටයි කියලා ඉපදිච්ච තැන හිත උපදින්නේ නැත්තම් මුලයි කියලා හටගත්ත තැන හටගන්නේ නැත්තම් මැදයි කියලා කිව්ව තැන හටගන්නේ නැත්තම් ඒ කිසිවක් සබ්බම් බයං කාය සංකාරං ඒ සියලුම දේ අත්හැරියනම් එතකොට පේනවා අර සේරම පැනවීම නිමිති. ඒ ඔක්කොම නිමිති. ඒවා හේතු වීම. ඒ හේතු වීම වලින් අයින් වෙලා ඒ කිසිවක් අල්ලගන්නේ නැති වුනහම නිමිත්තක් නැහැ. අන්න බුදුහාමුදුරෝ පෙන්නනෝ ඒ සංඛාර උපේක්ඛා කියන එක තමයි එතන ආවේ. තර පළවෙනි විමෝක්ෂයක් ආවා. ඒ විමෝක්ෂය තමයි න නිමිත්තක් ගාහි හිතට නිමිත්තක් නැහැ. ඒ නිමිත්තක් නැති වුනහම ඔන්න ඉස්සෙල්ලම නිරෝධ කියන එක පෙන්නනවා. අන නිරෝධ. අපි තේරුම් ගන්න ඕන නිරෝධ කියන එක ඒ බුදුරජාණන් වහන්සේ නානා විදියෙන් පෙන්නලා තිනවා. අර නිවන් අවබෝධ කරන තැනත් ඒ සියලුම සංස්කාර වලින් නිදහස් වීම නිරෝධ. එතනත් නිරෝධ කියලා පෙන්නනවා. ඒක බුදුහාමුදුරෝ ඒ නිරෝධහිත විසංකාර ගතං චිත්තං කියන වචනේ පෙන්නලා තියෙනවා. විසංකාර සංස්කාර උපදවන්නේ නැති සංස්කාර වලට හේතු වුණු නැති නිරෝධ වෙච්ච ස්වභාවයක් ගැන බුදුහාමුදුරෝ පෙන්නනවා. එතකොට දැන් යම්කිසි කෙනෙක් මේ ලෞකික දන්නවා රූපාවචර ධාන හෝ අරූපාවචර ධාන හෝ ලෞකික ධාන ලබනකොට
ඒ ධානවල තියෙන මූලිකම ලක්ෂණය පින්වත්නි එතන අරමුණක් තියෙනවා නිමිත්තක් තියෙනවා. අරමුණක් නැති නිමිත්තක් නැති ලෞකික සමාධියක් විස්තර කරන්න බෑ. ඒ දෙකම තියෙනවා. නිමිත්තක එළිලා ආලම්බන ගතියෙන් යුක්තයි. අපි අරමුණක් කියලා කියන්නේ ඒකයි. කමඨහනක් කියලා කියන්නේ ඒකයි. අපි කිසියම් අරමුණක ඉන්නවා. එතකොට අර දිග කොට මුල මැද ආග කියන ওই මොන අරමුණේ හිටියත් යම් කිසි කෙනෙක් ඒ මොන අරමුණක මේ හිත පැවැත්වුවත් එතන සමත තත්ත්වයක් තියෙනවා. ඒවෙන් යම් කිසි හිතේ ඒකාග්‍ර භාවයක් ඇති කරනවා නම් අන්න ලෞකික සමාධියක්මයි එතන. එතන පෙන්නනවා එතකොට අර කාය සංකාර తాවකාලික යටපත් කිරීම. කාය සංකාර తాවකාලික යටපත් කරනෝ කිසියම් Taman කැමති වූ එක අරමුණක් කෙරෙහි එල්ලිලා අර කාය සංකාර අර කිව්ව සියලුම ප්‍රඥප්ති අත්හරිනෝ කිසියම් Taman කැමති අරමුණක් ඇති කරගෙන. එතකොට පේනවා මේ මොහොතේ ලෞකික ධානයක් කෙනෙකුට ලබා ගන්නට පුළුවන්. තවත් එහාට යනකොට පින්වත්නි අර අරූපාවචර ධානවලටත් කෙනෙකුට ගමන් කරන්නට පුළුවන්. ඒක මාර්ගයේ බුදුහාමුදුරුවොත් පෙන්නලා තියෙනවා. ඊට කලිනුත් උගන්වලා තිබිච්ච දේවල්. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ සියලුම දේට වඩා වෙනස් එකක් මේ සූත්‍රයේ පෙන්නනවා. ඒ තමයි සංඥා වේදිත නිරෝධය කියන එක. අපි දන්නවා මේ ලෝකය කියලා කියන්නේ විඳින එකක්. අර අපිම පනවගත්ත පැනවීම තුළ අපි විඳින්ට දේවල් අපිම හරිගස්සගෙන අපිම විඳිනවා කියන එකයි මේ ධර්මයේදී කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ වේදිත සැපතක් ගැන නෙවෙයි අවේදිත වූ සැනසීමක් පිළිබඳ. කෙනෙකුට එන්න පුළුවන් ගැටලුවකුත් මේ විඳින්නේ සැපතක් එහෙම තියෙනවද කියලා. නමුත් අපිට පුරුදු වෙලා තියෙන්නේ කාම ලෝකයක හරි රූප ලෝකයක හරි අරූප ලෝකයක හරි යම් කිසි දෙයක් විඳිනවා කියන එක තමයි සංසාරයේ බොහෝ කාලයක් පුරුදු වෙලා තිබෙන්නේ. ඒ විඳලා ලබා ගන්නා වූ සැපක්. නමුත් අපි කොයිම වෙලාවකවත් පුරුදු වෙලා හිටියේ නෑ සසර මේ විඳීමක් නැතුව සැපතක් සැනසීමක් ළඟා කර ගන්න පුළුවන්ද? අන්න ඒක බුදුරජාණන් වහන්සේ ලෝකේ පළමුවට පෙන්නනවා. ඒකේ මූලිකම ලක්ෂණය තමයි මේ සමාධියෙන් පෙන්වන්නේ. සංඥා වේදනා දෙක අත්හැරීම තමයි සංඥා වේදිත නිරෝධය කියලා කියන්නේ. එතකොට දැන් සංඛාර පෙන්නනකොට කාය සංඛාර පෙන්නුවා ওই ආනාපාන සතියයි ඒකට මුල් වෙච්ච අර පැනවීම ටික සේරම කාය සංඛාර. කය හා බැඳුණු දේවල්, කය හා බැඳුණු සිතිවිලි, කය හා බැඳුණු කර්ම හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඊළඟට වචී සංඛාර හැටියට පෙන්වුවා විතක්ක ਵਿਚාර දෙක. හැබැයි අර භාවනා කරනකොටත් අපි සමාධි ගැන කියනකොට විතක්ක ਵਿਚාර කියනවා. ඒක නෙවෙයි මෙතන සම්බන්ධ වෙන්නේ. විතක්ක ਵਿਚාර කියලා කිව්වේ අපි කල්පනා කරලා තමයි වචනයක් කතා කරන්නේ. අපි ඉස්සෙල්ලා හිතනවා මේක කියන්න ඕනද මේක මේ වචනේ මෙතෙන්ට ගැලපෙනවද කියලා. අන්නේ අර කල්පනා කරලා හිතලා කතා කරන එක නිසා තමයි වචී සංකාරවල අර විතක්කේ ਵਿਚාරය කියන එක බුදුහාමුදුරු සූත්‍රවල පෙන්නලා දෙනවා. විතක්ක ਵਿਚාර දෙක වචී සංකාර ඒක පෙන්නවා. ඊළඟට මනෝ සංකාර කියලා පෙන්වන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. පෙන්වන්නේ චිත්ත සංකාර. චිත්ත සංකාර කියලා කියන්නේ අර සංඥා වේදනා දෙක. හැබැයි මෙයා හිතන්න පුළුවන් අර කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර නෙවෙයි නේද කියලා. නෑ, ඉඳුරාම එහෙම නොවුනාට සංකාර කියන්නේම හිතට අනුබද්ධව පහළවන්නා වූ යම්කිසි චෛතසික විශේෂයක්. ඒ නිසා කාය සංකාර හෝ වේවා වචී සංකාර හෝ වේවා ඉඳුරාම සම්බන්ධ නොවුනත් හිත හා සම්බන්ධ බැඳිච්ච දේවල්. නමුත් ඉඳුරාම චිත්ත සංකාර හැටියට පෙන්නුවේ අර සංඥාවයි වේදනාවයි. ඒ සංඥාවයි වේදනාවයි යම් කිසි කෙනෙක් තේරුම් අරගෙන ඒ අත්හරිනවා නම්
අන්න සංඥා වේදිත නිරෝධ කියන වචනේ බුදුහාඳුරෝ පාවිච්චි කළා. ඒ චිත්ත සංකාර වලින් අයින් වුණා. චිත්ත සංකාර වලින් අයින් වුණාම එතන තමයි අර විසංකාර කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට පේනවා දැන් මෙයයි තේරුම් ගන්න ඕන අර ලෞකික ධානවල සංඥාවකුත් තියෙන වේදනාවකුත් තියෙනවා. ඇයි මේ කමඨහනේ මම ඉන්නවා කියන දැනීම තමයි සංඥා කියලා කියන්නේ. ඒකෙන් ලබන සුඛ වේදනාවක් හෝ දුක්ඛ වේදනාවක් හෝ කුමන හෝ වේදනාවක් මෙනෙහි කරනවා නම් ඒ වේදනාව තමයි එතන වේදනාව. එහෙනම් දැනීම ඇති වෙන්නේත් වේදනාව ඇති වෙන්නේත් මේ හිත හා බැඳිලා. පරිබාහිරව නෙමෙයි. ඒ නිසා කාය සංකාරවල අර සංඥා වේදනා දෙකම තිබුණා. ඊළඟ වචී සංකාරවල සංඥා වේදනා දෙකම තිබුණා. ඇයි හිතලා කල්පනා කළා මේ අහවල් පුජ්‍යලයට මෙහෙම කියන්න ඕන කියලා හිතනකොට අර සංඥා වේදනා දෙකම එතන ක්‍රියාත්මක වෙනවා. එතකොට පේනවා මුළු සංසාරේම පින්වත්නි මේ පනවාගත් ප්‍රඥප්ති වල උපදවන සංඥාව ඊළඟට ඒ ප්‍රඥප්ති වලින් ගොඩනගන්නා වූ වේදනාව කියන එක තමයි මුළු සංසාරේම තියෙන්නේ. ඒ පිට දෙයක් නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ සංඥාව මිරිඟුවක් කියලා පෙන්වුවේ. ඒ තමාම හරිගස්සගෙන තමාම රැවටිලා ඉන්න එකක් නිසා තමයි එහෙම පෙන්වුවේ. වේදනා කදළු උපමා ඒ තමන්ම රවට්ටගත්ත දේන් උපදවන වේදනාව හරියට කෙසෙල් පතුරු ගලවලා හරයක් හොයනවා වගේ කියලා බුදුහාමුදුරුවෝ ඒ සූත්‍රවල පෙන්වලා තියෙනවා පේන පින්ඩූපම සූත්‍රේ. එතකොට පේනවා එහෙනම් සබ්බ සංඛාර සමතෝ කියන තැනට අපි එන්නේ අර කාය සංඛාර වචී සංඛාර කියන මේ සංඛාර දුරු කරලා ඒව අයින් කරලා සමාධියෙන් යටපත් කරලා අපි ඊට පස්සේ ආවේ අර චිත්ත සංඛාර කියන සංඥා වේදනා දෙක එක තේරුම් ගන්නවා. ඒක හරියට ඒක තමයි ඇත්ත වශයෙන්ම මේ සූත්‍රයේ පෙන්නන අර සීල ප්‍රතිපදාවෙන් සමාධි ප්‍රතිපදාවෙන් පඤ්ඤා ප්‍රතිපදාවෙන් නියම තැනට ඇවිල්ලා යෝනිසෝ මනසිකාරය මේ උපදින තැනින්ම මේ ගංගාව හරියට මේ දිය උල්පත උපදින තැනින්ම දැක්කා වගේ තමයි අර සංඥා වේදනා දෙක දකිනවා කියලා කියන්නේ. ඒ සංඥා වේදනා දෙක යම් කිසි කෙනෙක් දකිනවා මුළු සංසාරේම පින්වත්නි මේ සිතිවිලි යුද්ධයක් තියෙන නිසා මේ සිතිවිලි යුද්ධේම ප්‍රධාන බලකණු දෙකක් හැටියට තිබුණේ මේ සංඥාවයි වේදනාවයි දෙක. චිත්ත සංඛාර දෙක. ඒ චිත්ත සංඛාර යම් කිසි කෙනෙක් සමනය කළා අයින් කළා යටපත් කළා දුරු කරනකොට ඒ කාන්තකොටම අර උද්දම් භාගිය ඕරම් භාගීය සංයෝජන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා තිබිය යුතුයි මේ ධර්මයට අනුව. ඒ වගේම උද්දම් භාගී සංයෝජන තුනී වෙලා තියෙන්න ඕන. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, කාමරාග, රූපරාග කියන මේ ධර්ම පහම අයින් වෙලා තියෙන්න ඕන. ඊට පස්සේ සියුම් වෙලා තියෙන රූපරාග, අරූපරාග, මාන උද්දච්ච අවිද්‍යාව කියන අර හේවණැල්ල ඒ කියන්නේ ඊතාසියුම් වෙලා තියෙන මේ රාග කියන වචනේ හැමතැනම කියුණා. කාම රාග, රූප රාග, අරූප රාග. රාග කියන්නේම ඇලීම, රාග විරාග. විරාග නිස්සිතං කියලා කිව්වා මේක අත්හැරීම. ඊතාසියුම් වෙලා එතන රාග කියලා කිව්වේ අර ඕලාරික වශයෙන් යම්කිසි බද්ධ වෙච්ච පංචකාම සම්පatti සන්තරපණය කරන්නා වූ දේ පමණක් නෙවෙයි. රූප රාග කියලා කිව්වේ අර තමන් අල්ලගත්තා වූ නිමිත්ත කෙරෙහි ඇලී තිබෙන ආකාරය. එහෙම නැත්නම් ඒ නිමිත්තෙන් පදනම් වූ යම්කිසි දේවනිකායක් පිළිබඳ ඇලී තියෙන ආකාරය. අරූප රාග කියලා කිව්වෙත් එතනත් ඒ විදියමයි. එතකොට බුදුහාඳුරෝ පෙන්නනෝ දෙයක් කෙරෙහි හෝ පුජ්‍යලයක් කෙරෙහි හෝ අරමුණක් කෙරෙහි හෝ කමඨහනක් කෙරෙහි හෝ යම්කිසි විදියට ඇලි දිගටම පවතිනවා කියන ධර්මතාවයට මේ රාග කියන එක ඇලීම කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නලා තිබෙනවා. ඒ නිසා කෙනෙකුට තියෙන අර රාග ගතිය නෙවෙයි තව කෙනෙකුට තියෙන්නේ. ඒ කෙනාට තියෙන රාග ගතිය නෙවෙයි තව කෙනෙකුට තියෙන්නේ. මේක සියුම් වෙලා ගිහිල්ලා අර
ඒ රාගයේ උපදින ආකාරය බුදුහාමුදුරුවෝ වෙන් කරලා පෙන්නනවා. අපි උදාහරණයක් වශයෙන් පෙන්වුවොත් යම්කිසි ලෞකික ධානයක් ලබාගත් කෙනෙකුට එයා ගත්තා වූ කමඨහන ඒක මම මෙතන නතර වෙලා ඉන්නවා කියන හැඟීම Tamanට එන්නෙත් නැහැ, වෙන කෙනෙක් කිව්වත් ඒක පිළිගන්නෙත් නැහැ. ඒක එහෙම ඒ තමන්ම කැමැත්තෙන්ම ඇලිලා ඉන්නෝ අර ආලාර කාලා මුද්දකාරාම භාර්ගවැත්තු වාගේ. බුදුහාඳුරෝ පෙන්නනෝ ඒ කුසලයේ කියන එක දිනු කරන්න බෑ ඒ විදියෙන්. ඒක තමන් ඇලුණු බව තේරුම් අරගෙන මේ මොහොතේ අත්තරින්න ඕන. ඒ අත්තරින්නේ ඊට වඩා උතුම් අවබෝධයක් වෙනුවෙන් කියන එක උන්වහන්සේ ධර්මයේදී පෙන්නනවා. එතකොට පේනවා පින්වත්නි අර දස සංයෝජන විශේෂිම රාග කියන එක සියුම් වෙවි මුවහත් වෙවි යන ආකාරයක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. අන්තිමේදී අර චිත්ත සංකාරහා බැඳලා තිබිච්ච මේ සංයෝජන ඉඳුරාම පහක් අයින් කිරීමෙන් ඒ ඇත්තට පුළුවන්කම ලැබෙනවා අර ලෝකෝත්තර වූ සමාධියක් ලබා ගන්න. එතකොට මේ සංඥා වේදිත සමාධිය ලෝකෝත්තර සමාධියක් කියලා ප්‍රකාශ කරන්නේ කුමන හේතුවක් නිසාද? අරව ලෞකික සමාධියක් කියලා ප්‍රකාශ කරන්නේ කුමන හේතුවක් නිසාද කියන එක මේ ඇත්තන්ට තේරුණා. එතකොට දැන් අතන තමන් පනවාගත්ත අරමුණක තමන්ගේ හිත බැඳගෙන නැහැ. ඊළඟට ඒ බැඳගත්තා වූ අරමුණෙන් ලබන්නා වූ වින්දනයක් එතන නැහැ. ඊළඟට එයා ඒ පනවාගත්තා වූ පැනවීමක් හඳුනාගෙන විග්‍රහ කරමින් එතන වාසය කරන්නේ නැහැ. ඒ නිසා බුදුහාඳුරෝ මේ සමාධියට දේශනා කළ ආර්ය තුෂ්ණීම් භාවය කියන වචනේ. අවිතක්ඛං සමාපන්නෝ සම්මා සම්බුද්දස්ස ශාවකා. ඒත් වශයෙන්ම ආර්ය තෘෂ්ණීම් භාවය කියලා කියන්නේ අර විතර්කයන් නොනගින තැන. එතන විතර්කයේ කියලා කිව්වේ සිත උපදවීමට උවමනා කරන කමඨහනක මේ හිත බැඳගෙන ඒ හිත උපදිනවා ඒ වේදනා දැනීම් දෙක හා බද්ධව යම් කිසි සමාධියක් ලබාගෙන ඉන්නවා නම් අන්නේ සමාධිය බුදුරජාණන් වහන්සේ විතර්කයක් හැටියට පෙන්වුවා. එතකොට පේනවා දැන් මේ ලෝකෝත්තර සමාධිය අවිතක්ක සමාධියක්. අර කියපු සංඥා වේදනා තියෙන එකක් නෙමෙයි, නිමිත්තක් නැහැ. ඊළඟට එතනින් උපදවන්නා වූ සංස්කාර විශේෂයකුත් නැහැ. දැන් අර අනිත් සමාධි ගැන කියනකොට අවිජ්ජා පත්‍ය සංඛාරා අර ආනෙන්ජාපි සංඛාර ඒ ගණෙහිලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. එතකොට පේනවා මේ සංඛාර උත්පත්තියක් ගැනනේ උන්වහන්සේ මේ පෙන්වන්නේ. හැමතිස්සෙම සංස්කාර වලින් අපි වැඩ ගන්නවා සසර. මිනිහෙක් උනේත් ඒව නිසා, දෙවියෙක් උනේත් ඒව නිසා, බ්‍රහ්මෙක් උනේත් ඒව නිසා. නමුත් යම් අවස්ථාවක මේ ලෝකෝත්තර තත්ත්වයක් ලබා ගන්න ඕන නම් අර සියලු සංස්කාරයෝ අත්තරින්ට ඕන, අවබෝධ කර ගන්න ඕන. අන්නේ අත්තරින්ට ඕන, අවබෝධ කරන්ට ඕනේ කියන තැනේ පළවෙනි තැන තමයි අර සංඥා වේදනා දෙක අත්හැරපු සංඥා වේදිත නිරෝධය. එතකොට මේ ආනාපාන සති භාවනාව ඇත්ත වශයෙන්ම නිවන් මාර්ගයක් ප්‍රකට කරන විදියට බුදුරජාණන් වහන්සේ මේ එකින් එක එහාට පෙන්눔 කරලා තියෙන්නේ අර සංඥා වේදිත නිරෝධය ලබා ගන්නමයි. නැත්තම් ඒ ඇත්තට එතකොට බලන්ට දැන් මේ ඇත්තෝ හිතූ ප්‍රශ්නයක් තියෙනවා Tamanට නොතේරුණු මේ මනෝමය කයක් හදාගත්ත මේ සත්‍යය. එතකොට බලන්න දැන් අර සියලුම ජීවිත ඔක්කොම හරිගස්සගත්තේ සංස්කාර වලින්. දැන් සංඥා වේදනා දෙක නිරුද්ධ කර සංඥා වේදිත නිරෝධයටපත් වෙච්ච එක්කෙනා මොන කර්මයෙන්ද රූපයක් හරිගස්ස ගන්න. එයාට හරිගස්ස ගන්නට බැරි වෙනවා. එතකොට ඒ ඇත්ත මනෝමය කයක් හරිගස්ස ගත්තා කියලා බුදුහාමුදුරුවෝ සකුළුදාය සූත්‍රය. එතකොට ඒ මනෝමය කය ගැන හුඟක් වාද විවාද වලට ඉතා දීර්ඝ කාලයක් ඉඳලා ලංකාවේ ස්වාමීන් වහන්සේලා ගිහි පැවිදි පිරිස සම්බන්ධ වෙලා
කටයුතු කරපු කාලයක් තිබුණා. මේ ඕවා උගක් පොත්පත්වලත් ලියලා මේ කොහොමද මේ මනෝමය කයක් අරගෙන ඉන්නේ අන්තරාභවිකයක කියන තැනටම සමහර ඇත්තෝ එන්ට පටන් ගත්තා. නමුත් බුදුහාමුදුරුවෝ එහෙම අදහසක් දක්වන්නේ නැහැ. මේ පරිසරයට අනුව විඥානය විග්‍රහ කරමින් උන්වහන්සේ මේ වචන වෙනස් කළාට මූලික સિદ્ધාන්තය බුදුහාමුදුරුවෝ වෙනස් කළේ නැහැ. ඒ නිසා අපිට පේනවා අර ලපටි තන ගසකින් ගොබයක් ඇද්ද වගේ කියලා කියනකොටම මේ රූප සංඥාව සම්බන්ධ කරගත්තා වූ අපේ මසසට දක්වන්නට බැරි අරූපී කයක් පිළිබඳ යම්කිසි අදහසක්. ඒක සූත්‍රගතව තියෙනවා. ඒක පින්වත්නි දැන් අර ඉර්ධිමුතුන් වහන්සේ ඒක ඉඳුරාම මතු කරලා අරගෙන ඒකින් යම්කිසි වැඩක් ගත්තා කියන කතාව තමයි මෙතන පෙන්වුම් කරන්නේ. එතකොට උවමනානම් කෙනෙකුට යම්කිසි කෙනෙක් අදිෂ්ඨාන කළොත් මේකයි අනිත් අයටත් පෙනේවා කියලා එහෙම පේන්න පුළුවන්. දැන් අපේ බුදුහාමුදුරුවෝ මනෝමය කයක් අරගෙන අභිධර්ම දේශනා කළයි කියලා බණ පොතේ සඳහන් වෙලා තියෙනවා. උන්වහන්සේත් මනෝමය කයක් සමහර වෙලාවට අරගත්තා. ඒක පෙන්눔 කළ අනිත් අයට මේ බුදුහාමුදුරුවෝ මෙතන ඉන්නවා කියලා. ඒ නිසා උන්වහන්සේලට පුළුවන් උවමනාන නොපෙනී ඉන්නත් පුළුවන් ඕනනම් තමන්ගේ ඒ මනෝමය කය දක්වන්නටත් පුළුවන්කම තියෙනවා. සමහර ධ්‍යාන ලබාගත් අර චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ වගේ බොහෝ චුල්ලපන්තක හාමුදුරුවෝ හරිගස්සගත් ආකාරයේ මේ ඇත්තෝ දන්නවා. ඒ නිසා අපේ බුදුහාමුදුරුවෝම දේශනා කරපු ඉතා ගැඹුරු දේශනාවක් තමයි මේ නිරෝධ සූත්‍රය කියන්නේ. එතකොට අපි සාරාංශ කරලා ගන්න ඕන නිරෝධ කියලා සංස්කාරවල නිරෝධයමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ ඊළඟට නිබ්බාණං කියන වචන වලින් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ නිරෝධය කොතෙන්ටද මේ සංස්කාර වලින් අයින් වීම කොතෙන්ටද කියන කාරණේ. එතකොට සීල ප්‍රතිපදාවෙන් සමාධි ප්‍රතිපදාවෙන් පඤ්ඤා ප්‍රතිපදාව හරි විදියට පාවිච්චි කළ එක්කෙනා ලෝකෝත්තර වූ සමාධිය වූ සංඥා වේදිත නිරෝධය අවබෝධ කිරීමෙන් එක්ක මේ ජීවිතයේදී ඇත්තට නිවන් අවබෝධ කරගන්න පුළුවන්. නැත්නම් අර මනෝමය කයකින් සුද්ධාවාස දේවනිකායක උත්පත්තිය ලැබලා එහිදී පිරිනිවන් පාන ආකාරය තමයි අපේ බුදුහාමුදුරෝ දේශනා කරන්නට යෙදුනේ. එත්තාවතා චම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා